හොඳයි යාළුවනේ ආයිබෝන් කියන පිළිගන්නකො ඔක්කොම එක්ස්පර්ට් YouTube channel එකට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගණන් පාඩම. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන පාඩම තමයි කුලක පාඩම. කුල කියන්නේ ගොඩක් දෙනෙක්ට අමාරුයි කියලා කියපු පාඩමක්. මම මේක නිසා හිතුවා ඒ පාඩම ඔයගලන්ට කියලා දෙන්න මේ වීඩියෝ එකේ. එහෙනම් ඔයගොල්ලෝ වැඩි කතා නැතුව අපි යමු අපේ ඉන්ට්‍රෝ එකට. හොඳයි කුලක කිව්වහම අපි 7 වසරේදී 8 වසරේදී 7-8 වසරවල් වලදී ඉගෙන ගත්ත කුලක කියන්නේ මොනවද කියලා. ගොඩක් දුරට මම මෙහෙම උදාහරණයක් දෙන්නම්. අපි මේ විදිහ උදාහරණ ගොඩක් ගන්නවා කුලක පාඩමේ. මම මේ විදිහට කියන්නම්කෝ. මම එක උදාහරණයක් කියන්නම්. A සමානයි මෙන්න මේ වගේ සංගල වරහන් ඇතුලේ බිඳුවක් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යාව. මෙන්න මේ වගේ කුලක අපි ගොඩක් දේවල් දන්නවා. මේ වගේ කුලක අපිට ගොඩක් විදිහට කරන්න පුළුවන්. එකක් බිඳුවක් 10ට අතර ඉරට්ටේ සංඛ්‍යාව. ඊට පස්සේ අපිට ගොඩක් විදිහට මේ වගේ කුලක තියෙනවා වර්ග. අපේ පන්ති ඉන්න ළමයින්ගේ නම් ඒ වගේම අපි ඉලක්කම් වලින් ගත්තොත් 1 සිට 100 දක්වා ඇති ප්‍රථමක සංඛ්‍යාව, 1 සිට 10 දක්වා ඇති සංඛ්‍යාව ඔය වගේ අපිට ගොඩක් කුලක නිර්මාණය කරන්න පුළුවන්. අපි මේ කුලක හැඳින්වීමේදී අපි කුලකයක් කියලා කියන්නේ මොකද්ද? නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුතු එකතුවක්. ඒ කියන්නේ නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුතු එකතුවක් අපි හඳුනන කුලකයක් කියලා. ඒක ඒ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හරි. දැන් මේ වගේ කුලකවලදී අපි දන්නවා කුලක මේ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ මේක අපිට කියනවා මේක ඇතුලේ තියෙන අවයව සංගල වරහණක දක්වන්න කියලා. ඒක කොහොමද දැන් මේකේම අවයව සංගල වරහණක දක්වන්න කියලා අපිට ප්‍රශ්නයක් අහනවා. එතකොට අපි කොහොමද ලියන්නේ? මම වෙන පෑනක් ගන්නම්. A සමානයි අවයව මොනවාද මේකේ තියෙන බිඳුව 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ දෙකේ ගුණාකාරය. එතකොට එනවා 2 4 6 8 කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් මේක අවයව සංගල වරහණකින් දැක්වුවා. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් අහනවා අවයව වෙන් රූප සටහනක දක්වන්න කියලා. වෙන් රූප සටහනක් කියන එක ඔයගලන්ට මතක ඇති. මම මේ කරන්නේ ඔයගලන්ට මතක් කිරීමක්. අපේ පාඩමේ තියෙන මේක නෙමෙයි. ඊට වඩා ගොඩක් ඇඩ්වාන්ස් දේවල් තමයි අපේ පාඩමේ තියෙන්නේ. මම මේක ඔයගලන්ට පොඩ්ඩක් මතක් කරනවා. මොකද අපි මේක අවුරුද්දකට විතර කලින් තමයි ඉගෙනගෙන ආවේ. හරි. දැන් මේ මොකද්ද වෙන් රූප සටහනක් කියන්නේ? මේ වගේ ඊතලයක් ගහලා ඔයගලන්ට මතක ඇති. අර ඉවර රවුමක් අඳිනවා. එහෙම නැත්නම් අපි මේක කොටුවක් අඳිනවා. ඔය වගේ අපි රූප අඳිනවා මේකේ මාක් කරන්න මේ වෙන් රූප සටහන් කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් අඳින්නේ රවුම. දැන් මේ රවුම ඇතුලේ අපි මෙන්න මේ දී හොයාගත්ත අවයව ටික මේ රවුම ඇතුලට දානවා. කොහොමද? 2 4 6 8 කියලා අපි මේ විදිහට මේක ඇතුලට ඕන විදිහකට මේ අපි හොයාගත්ත අවයව ටික දානවා. ඔන්න ඔය වගේ අපිට මේ කුලකය විතරක් නෙමෙයි තව ගොඩක් කුලක අපිට හදාගෙන ඒවා මේ විදිහට අපිට ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි මේ කරේ මම මේ කරේ ඔයාලට මේක මතක් කරලා දීම. අපිට කතා කරන්න තියෙන ඊට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් දෙයක්. හරි. අපි එහෙනම් ඒකත් කතා කරමු මේ ගමන්. මේ වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙනවා මොකද දික් වෙන නිසා මම මේ වීඩියෝ මේ පාඩම පොඩ්ඩක් දිගයි. ඒක නිසා මම හිතුවා ඔයගලන්ට මේ පාඩම කෙටි කළේ කියන්නේ කොටස් වශයෙන් ගේන්න. මම මේ පළවෙනි කොටස තමයි ඔයගොල්ලෝ මේ බලන්නේ. දෙවෙනි කොටස මම ළඟදිම දාන්න අනිවාර්යයෙන් ඒකත් ඔයගොල්ලෝ බලන්න. හරි. අපි එහෙනම් බලමු අපේ පළවෙනි කොටස මොකක්ද අපිට තියෙන මාතෘකාව තියෙන්නේ. හරි. අපේ පළවෙනි මාතෘකාව තමයි පරිමිත කුලක ඊට පස්සේ අපරිමිත කුලක සහ සමකුලක හා තුල්‍ය කුලක කියන එක තමයි අපේ මාතෘකාව. සමකුලක තුල්‍ය කුලක ඔක තමයි අපේ මාතෘකාව වෙන්නේ.
ඔන්න ඔය ටික ගැන තමයි මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ පළවෙනි කොටස. හරි. දැන් මේක අපි මුලින්ම කතා කරමු මේ පරිමිත කුලක කියන එක ගැන. හරි. එක අපි මෙහෙම දාමු. එකේ එක පරිමිත කුලක. හරි. දැන් ඕකයටදී අපි බලමු මොනවාද මේ පරිමිත කුලක සහ අපරිමිත කුලක කියන්නේ කියලා. හරි. අපි ටක්කල් බලමු මොකද්ද මේ පරිමිත කුලක සහ අපරිමිත කුලක කියන්නේ කියලා. හරි. දැන් මම මේකට පොඩි උදාහරණයක් ගන්නම්. හරිද? මෙන්න මේ විදිහට. මම එකක් ලියනවා කුලකය 0.20ක් අතර 3 ගුණාකාරය. 0.20ක් අතර 3 ගුණාකාර කියලා මම පොඩි උදාහරණයක් ගන්නවා. ඊට පස්සේ ඒ වගේම මම ගන්නවා මෙන්න මේ වගේ එකක්. b සමානයි 5 ගුණාකාර කියලා මම ගන්නවා. 5 ගුණාකාර. දැන් බලන්න මේ දෙකේ ඔයගලන්ට පොඩි වෙනසක් පේනවද? මම මේක ඔයගලන්ට මෙහෙම බැලුවොත් නම් වෙනසක් පේන්නේ නැහැ. දැන් මම මේක වෙනම ලියා ගන්නම් මේ විදිහට. ඒ කුලකය මම මේ පළවෙනි එක මේ දෙවෙනි එක. හරිද? මම මෙහෙම මේ රෝමි ලක්කම් වලින් ලියා ගන්නකො. 1 2. හරි. පළවෙනි එක මම ලියාගත්තොත් මෙහෙම මේ කියන්නේ වෙන් රූප නෙමෙයි sorry. කුලක සංගල වර්ණයක දක්වන්න මේකේ තියෙන අවයව සංගල වර්ණයක දක්වන්න පළවෙනි එක A සමාන මේක මේ දැන් A වල තියෙන අවයව ටික තමයි අපි දැන් ලියන්න යන්නේ. 0.20 අතර 3 ගුණාකාර මොනවද? බලමුකෝ. අපිට 3 ගන්න පුළුවන්. 3 ඊට පස්සේ 6 9 ඊට පස්සේ 12 ඊට පස්සේ අපිට ගන්න පුළුවන් 15 ඔය වගේ අපිට 20 යනකම් ලියන්න ඕනේ. 15 ඊට පස්සේ 18 ඊට පස්සේ ඔච්චරයි තමයි තියෙන්නේ. මොකද ඊට පස්සේ මේ 21 20ට වඩා වැඩි නිසා. ඔන්න ඔය ටික අපිට දැන් ස්ථිරවම කියන්න පුළුවන් 0.20 අතර තියෙන සංඛ්‍යා කියලා. ඒත් බලන්න මෙන්න මේක බලන්නකෝ. b සමානයි 5 ගුණාකාර කිව්වහම මෙතන ඔයගොල්ලෝ පොඩි වෙනසක් පේනවද? මම මෙහෙම ලියන්නම්කෝ. මේක මේ කුලක අවයව වෙනම සංගලනකට දක්වන්නම්කෝ. 5 ගුණාකාර. එතකොට අපිට ගන්න පුළුවන් 5 10 15 20 25 30 35 ඔය වගේ අපිට ගොඩක් දුරට යන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ මෙන්න මේ වගේ අපි මේක ඉවරයක් වෙන්නේ නැතුව යනවා. මේක අපි මෙහෙම ලියාගෙන ගියොත් අපේ පොතම ඉවර වෙන්න උනා පුළුවන් මේ ටික ලියාගෙන ගියොත්. අපි මේක ලියද්දි මේ අපිට මේක දන්න නැත්තම් මේක ඉලක්කම් 5ක් විතර ලියලා ඉතුරු ටිකට අපිට මෙහෙම තිත් තියන්න පුළුවන්. දැන් මේක ඔයගොල්ලෝ පොඩි වෙනසක් පේනවද? මේ දෙකේ වෙනසක් ඔයගොල්ලන්ට පේනවද? දැන් මේ පළවෙනි ගත්තොත් මේකේ අපි දන්නවා ස්ථිරවම මේකේ අපිට දීලා තියෙනවා මේකේ යන්න ඕනේ සීමාව. 0 ඉඳන් 20 වෙනකන් අපිට මේකේ 3 ගුණාකාර ටික ලියාගෙන යන්න පුළුවන්. 3 6 9 12 15 18. අපි 21 ලියන්නේ මොකද ඒක 20ට වඩා වැඩි නිසා. එතකොට අපි දන්නවා මේ A ගත්තොත් ඒක ඇවිල්ලා ඒ කියන්නේ ස්ථීර ගුණාකාරය කියන්නේ මේක අපිට ස්ථීරවම කියන්න පුළුවන් මේ ටික තමයි එන්නේ කියලා. හරිද? ඊට පස්සේ මේ B කියලා ගත්තොත් මේ B කුලකයේ ගත්තොත් ඒක ඇවිල්ලා 5 ගුණාකාර කියලා තමයි අපිට දීලා තියෙන්නේ. මේකත් කුලකයක්. ඒ උනත් බලන්නකො ඒකේ වෙනසක් තියෙනවද කියලා. ඒකේ අපිට නැවතුමක් නැතුව ඉදිරියටම යනවා. ඒ කියන්නේ සීමිත ගාණක් නෙමෙයි. ඒ කියන්නේ අපරිමිත කියන්නේ අසීමිත ගාණක් විදිහට තමයි මේක යන්නේ. මෙන්න මේ විදිහට 5 10 15 20 25 ඔය වගේ අපිට යන්න පුළුවන් ලක්ෂ ගණන් උනා. ඒක නිසා මේ දෙක අපි කොටස් දෙකකට හඳුන්වනවා. මොකද්ද මේ A කුලකේ කියන්නේ මේ 0.20ක් අතර කියන්නේ අපිට සීමාව දීලා තියෙන කුලක අපි කියනවා මොනවාද? පරිමිත කුලක කියලා. මේවා අපි හඳුන්වනවා පරිමිත කුලක කියලා. ඊට පස්සේ අපිට මේ දෙවෙනි එක කියන්නේ මේ B සමානයි 5 ගුණාකාර කියන එක ගන්න පුළුවන්. මේකට අපිට සීමාවක් නැහැනේ. එතකොට ඒකට අපි ගන්න පුළුවන්
අපරිමිත කුලක කියලා. ඔන්න ඔය වගේ කුලක කොටස් දෙකකට බෙදෙනවා. දැන් මේක අනුව දෙකකට බෙදෙනවා. පරිමිත කුලක කියලා. හරි. ඔන්න ඔක තමයි පරිමිත කුලක සහ අපරිමිත කුලක කියන්නේ. දැන් මම මේකට පොඩි නිදසුනකුත් ඔයගලට දෙන්නම් මේ ටික පොඩ්ඩක් මකාගෙන. හරි. මේකේ මම දැන් දෙන නිදසුනට ඕගොල්ලෝ උත්තර හොයාගෙන ඊට පස්සේ මේක අපරිමිතද පරිමිතද කියලා මේ දෙකේ මොකද අපරිමිත පරිමිත කියලා ඕගොල්ලෝ හොයා ගන්න ඕනේ. මම මේ ගාන දුන්නාම. හරි. මේක අපිට දීලා තියෙනවා p සමානයි 30ට අඩු වෙන 6 ගුණාකාරය. 30ට අඩු 6 ගුණාකාර කියලා මම මෙහෙම දෙනවා. හරිද? ඊට පස්සේ මම තව එකක් දෙනවා q. q එළියට අපි දෙනවා බහු අෂ්ටක මම දෙනවා බහු අෂ්ටක කියලා. හරිද? බහු අෂ්ටක. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මේ දෙකේ මොකද්ද පරිමිත කුලකයේ සහ අපරිමිත කුලකයේ තෝරන්න. හරිද? දැන් මේ වීඩියෝ කොට පෝස්ට් කරලා ඔයගොල්ලෝ ටක් ගාලා හොයලා මේ ටික ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. මම මේකට තව උදව්වක් කරන්න. මේක මම අවයව සංගලවරහන් වල දක්වලා දෙන්නම්. මෙන්න මේ විදිහට. දැන් මේකේ අපිට මේ මුලින්ම දීලා තියෙන්නේ 30ට අඩු 6 ගුණාකාරය. එතකොට අපිට ගන්න පුළුවන් 6 ගන්න පුළුවන් 12 ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් 18 ඊට පස්සේ 24 ගන්න පුළුවන්. 30ට අඩු කියලානේ අපිට දීලා තියෙන්නේ. මෙතන මම අඩු කිරීම දා මේ යට මේ දාලා නැහැ. 30ට අඩු කියලා කිව්වම 24 විතරයි ගන්න පුළුවන්. අපිට 30 ගන්න බෑ. මොකද 30ට අයිතිය නැහැ. 30ට අඩු ඒවා ගන්න කිව්වම 30 අපි ගන්නෙ නැහැ. 30 දෙනවනේ 6 ගුණාකාරකේ ඒ උනාට අපි 30 ගන්නෙ නැහැ. 30ට අඩු අන්තිම ගාන තමයි ගන්න. 24 වෙනකන් අපි ලියනවා. හරිද? දැන් ඕක මේකේ මම දැන් අවයව මේ සංගලවන්නක ලිව්වා. ඊට පස්සේ මේ q වල අපි ගමකෝ. බහු අෂ්ට සාමාන්‍ය ගොඩක්ම තියෙනවා. මොනවද? අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණය. හරිද? ත්‍රිකෝණය ගන්න පුළුවන්. බහු අෂ්ටක ත්‍රිකෝණය. ඊට පස්සේ තව ගන්න පුළුවන් අපිට චතුරාශ්‍රය, පංචාශ්‍රය වගේ ගොඩක් දේවල් තියෙනවා. චතුරාශ්‍රය ගන්න පුළුවන්. සමචතුරාශ්‍රය ගන්න පුළුවන්. චතුරාශ්‍රය ඊට පස්සේ අපිට ගන්න පුළුවන් පංචාශ්‍රය ඔය වගේ ගොඩක් අපිට ගන්න පුළුවන්. එතකොට අපි මේකේ කෙලවරක් නැහැ. මේකේ බහුවශ්‍ය එන ගොඩක් තියෙනවා. අපිට ඒ ඔක්කොම පොතේ ලියන්න බැරි නිසා 33ක් දාලා මම මේක වහ ගන්නවා. හරිද? දැන් ඔයගලන්ට තියෙන්නේ මේ වීඩියෝ කොට පෝස්ට් කරලා මේකේ මොකද්ද පරිමිත කුලකය සහ අපරිමිත කුලකය මොකද්ද කියලා තෝරන්න තමයි ඔයගලන්ට තියෙන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ පෝස්ට් කරලා හොයාගත්තා නම් මේක තමයි උත්තරේ. දැන් මේ p ගත්තොත් ඒක අපිට දීලා තියෙනවා නිශ්චිතවම 30ට අඩු 6 ගුණාකාරය. එතකොට අපි දන්නවානේ මේ 6 12 18 24 විතරයි තියෙන්නේ. එතකොට අපි ඒක දන්නවා මේක ඇවිල්ලා පරිමිත කුලකය. මෙහෙම පරිමිත කුලකය තමයි මේක. ඊට පස්සේ අපිට දෙන්න දෙවැනි එක කියන්නේ මේ q සමානයි බහු අෂ්ට කියන එකේ මොකද්ද මේ ඒකට මොකද්ද අපි කියන්නේ අපරිමිත කුලක අපරිමිත කුලක කියලා තමයි අපි ඒකට කියන්නේ. හරිද? ඔන්න ඔක තමයි අපරිමිත සහ පරිමිත කුලකවල තියෙන වෙනස. හරි. දැන් වෙන ඔයාලට ඒක තේරෙන්නේ නැති. හරි. අපි යමු එන දෙවැනි මාතෘකාවට. ඔන්න ඔක තමයි අපේ උත්තරේ ඉන්න ඕනේ. හරි. අපි යමු එන අපේ දෙවැනි ගානට. හරි. දෙවැනි මාතෘකාව මම කියන්නම් දැන්. මේක මකාගෙන දෙවැනි මාතෘකාව දැන් අපි මෙතනින් මේ ලොකු මාතෘකාවේ අපි දන්නවා පරිමිත කුලක කියන්නේ මොනවද කියලා. දැන් අපි දන්නවා අපරිමිත කුලක කියන්නේ මොනවද කියලා. දැන් අපිට තව දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ දෙක ගැන දැන් අපි කතා කරමු. ඒ මොකද්ද? මේ පළවෙනි ගානනේ. පළවෙනි වීඩියෝ එකනේ. ඒ කියන්නේ එකේ දෙවැනි මාතෘකාවට තමයි දැන් අපි යන්නේ. මොනවද? සම කුලක. මොනවද මේ සම කුලක කියන්නේ? දැන් මම ඒකට උදාහරණයකින් පටන් ගන්නම් මේ කුලක වලට තියෙන ඒවා. හරි. දැන් මේ සම කුලක කියලා ගත්තොත් මේ විදිහ මම දෙන්නම් කුලක දෙක. මේ විදිහට. A සමානයි
බිඳුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යාව. බිඳුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා කියලා කුලකයක් තියෙන එක. හරිද? ඒක එකක්. ඊට පස්සේ B අපි බලමු. B වලට අපිට ගන්න පුළුවන් මෙන්න මේක. 48268. 268 කියන ගානේ මේ සංඛ්‍යාවේ තියෙන සංඛ්‍යා. කියන්නේ මේ සංඛ්‍යාව සෑදිලා තියෙන සංඛ්‍යාව. සංඛ්‍යාව සෑදී ඇති සංඛ්‍යා. සෑදී ඇති මම මේ කටුවට ලියාගන්නේ 648,268 අපිට දීලා තිබ්බේ 48268 සෑදී ඇති ඉලක්කම්. සෑදී ඇති ඉලක්කම් කියලා මම මෙහෙම දෙවෙනි එක දෙනවා. මම ඔයගලන්ට මේක මේ කියලා තියෙනව පැහැදිලි නැත්නම් ඔයගලගේ ස්ක්‍රීන් එකේ මම මේ ගාන මම උදාහරණය දාන්න. ඔයගොල්ලෝ ඒකෙන් බලාගෙන කොහේ හරි පොතක ලියා ගන්න. හරිද? ඇති ඊළඟ මේ සංඛ්‍යා කියලා ඉලක්කම් කියලා අපිට දෙන්න පුළුවන්. හරිද? මම මේක කෙටියෙන් ලියාගන්නේ. හරි. දැන් මම මෙතන ප්‍රශ්නේ අපිට තියෙන්නේ මේකේ දැන් අපි මේක අවයව සකල වරහණක ලියාගමු. මෙන්න මේ විදිහට. A වල මේක අපි 1 කියලා ගමු. මේක අපි 2 කියලා ගමු. හරි. පළවෙනි එක A වල බිඳුවක් අපිට දීලා තියෙන බිඳුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යාව මොනවද කියලා ලියන්න. මොනවද බලමුකෝ. බිඳුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යාව අපි දන්නවා. දෙකේ ගුණාකාර ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ 2 4 6 8. ඔන්න ඔච්චර අපි ලියන්නේ. මොකද 10ක් අතර කියලා තියෙද්දි අපි 10 ගන්නෙ නෑ මේකට. එතකොට ওই ටික තමයි එන්නේ. ඊට පස්සේ දෙවෙනි එක මොකද්ද? B සමානයි 48268 සෑදී ඇති ඉලක්කම්. හරිද? මේ සංඛ්‍යාව සෑදී ඇති ඉලක්කම් මොනවද බලමුකෝ. මෙතන හැදිලා තියෙනවා 4 ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ 8 තියෙනවා. 2 තියෙනවා. 6 තියෙනවා. ඊට පස්සේ 8ක් තියෙනවා මෙතන. දැන් බලන්නකෝ මේක මේ විදිහට අපිට ලියන්න පුළුවන්. දැන් උගාර පේනවාද මේ දෙකේ පොඩි එකම වෙනසක් නෙමෙයි සමානතාවයක් තියෙනවා. මේ බලන්නකෝ. මෙතන 2 තියෙනවා, මෙතන 2 තියෙනවා. මෙතන 4 තියෙනවා, මෙතන 4 තියෙනවා. මෙතන 6 තියෙනවා, මෙතන 6 තියෙනවා. ඊට පස්සේ මෙතන 8 තියෙනවා, මෙතන 8 තියෙනවා. මේ 8 මම එකපාරයි ලියන්න ඕනේ. මෙතන 8 තියෙනවා. හරිද? දැන් ඔය ටික දැන් මෙතන එහෙමම තියෙනවා. ඒ වෙනස් වුණාට ඒ අංක ටිකම මේ එකේ තියෙනවා. දැන් ඔයාලට මොකද්ද මෙතන පේන්නේ? මේ ඉලක්ක මේ කියන්නේ මේ කුලක දෙක එකට සමාන වෙනවා. මොකද මේ තියෙන ගානක් ටික තමයි මෙතනත් ගාන මේ ගාන විදිහට තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ දෙක එකට සමාන වෙනවා. එතකොට දැන් මේක උත්තරේ තමයි දැන් අපි මේක පෙන්නන්න ඕනේ. මේ දෙක A B එකට සමානයි කියලා. එතකොට අපි කොහොමද කරන්නේ? පැත්තකින් අපේ උත්තරේ ලියනවා A සමානයි B ට කියලා. හරිද? මේ කුලක පාඩම අපිට ගොඩක්ම වැදගත් වෙනවා. අපිට ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් පාඩම. ඊට පස්සේ A සමානයි B කියලා අපි පැත්තකින් පෙන්නනවා. හරිද? ඔන්න ඕක තමයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ සමකුලක කියලා කියන්නේ මේ දැන් මේ කුලක දෙකක් ගත්තොත් ඒ දෙකකට සමාන වෙනවා. ඒ කියන්නේ ඒකට ලැබෙන අවයව ඒකට සමාන නම් ඒව අපි හඳුන්වනවා සමකුලක කියන විදිහට. ඒ කොටසත් අපි ඉවර කරා. අපි ඒකේ ගානක් ඉස්සරහට හදමු. අපේ අභ්‍යාසෙදි හදමු. හරි. ඊට පස්සේ අපි යමු අපේ තුන්වෙනි මාතෘකාව. දැන් අපි මේ අපේ ලොකු මාතෘකාවේ තව එකක් ඉගෙන ගත්තා මොනවාද? සමකුලක කියන එක අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ. තව එකක් අපිට ඉතුරු වෙලා තියෙනවා තුල්‍ය කුලක. හරිද? ඒ තමයි තුල්‍ය කුලක කියලා කියන්නේ. එකේ තුන්වෙනි මාතෘකාව අපේ දවසේ අද දවසේ හදාගෙන අන්තිම එක ඊට පස්සේ අපි අභ්‍යාසයක් කරලා මේ වීඩියෝ ඉවර කරනවා. හරිද? මේක ඇවිල්ලා මාතෘකාව තමයි තුල්‍ය කුලක. හරිද? ඕක තමයි අපේ ඊළඟ මාතෘකාව වෙන්නේ. මොකද්ද මේ තුල්‍ය කුලකයක් කියන්නේ? තුල්‍ය කුලකයක් ගත්තොත් මම කලින් ගානම ගන්නම්. එතකොට අපිට ඒක දාපුවා ආපු උත්තරේ තමයි නෑ මම වෙන එකක් ගන්නම් ඕගලන්ට x සමානයි මේ මම මේකේ අවයව ටික ලියා ගන්නම්
ආටිකලි කියන්නේ මේ කුලකේ මම ලියන්නේ නැතුව මේ කුලකේ අපිට තියෙන්නේ ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ ආයේ බිඳුවක් 10ක් අතර ඔත්තේ සංඛ්‍යා සහ y කුලකය ඉංග්‍රීසි හෝඩේ ස්වරපුරු කියලා දීලා තියෙනවා. මම ඒකේ අවයව ටික විතර ලියාගන්න මේ බෝඩ් එකේ ඉඩම අදින නිසා. හරිද? ඒක අපි ලියාගන්නේ මෙන්න මේ විදිහට. 1 3 අපිට දීලා තියෙන්නේ බිඳුවක් 10ක් අතර ඔත්තේ සංඛ්‍යානේ. 1 3 ඊට පස්සේ අපි ගන්නවා 5 7 9 ඔන්න ඔච්චරයි අපි ගන්නෙ. මොකද අපිට දීලා තියෙන බිඳුවක් 10ක් අතර ඔත්තේ සංඛ්‍යා නිසා. හරි. ඊට පස්සේ අපේ y කුලකේ අපිට දීලා තියෙන්නේ ඒකේ අපි අවයව ටික ලියාගත්තොත් y කුලකේ අපිට දීලා තියෙන්නේ ඉංග්‍රීසි හෝඩේ ස්වර අකුරු. අපි දන්නවා ඉංග්‍රීසි හෝඩේ ස්වර අකුරු A E I O U කියන ටික තමයි ඉංග්‍රීසි හෝඩේ ස්වර අකුරු කියන්නේ. දැන් මේ තුල්්‍ය කුලකවලදී මෙතන වෙන්නේ මේකේ දැන් බලන්න මේක අර කලින් කියලා දුන්නේ සමකුලක ගැන. සමකුලකවල මේ දෙක සමාන වෙන්න බෑ. මේක එතකොට සමකුලකයක් වෙන්නත් බෑ. මේක පරිමිත කුලකයක් වෙන්නත් බෑනේ. මොකද පරිමිත කුලකවල අපි කිව්වා ඒකේ මේක නිශ්චිතව තියෙනවා මේක නිශ්චිතව තියෙනවා. එතකොට මේ දෙකම පරිමිත වෙනවා. ඊට පස්සේ මේක අපරිමිත මේ දෙකම එක වගේ එක මේක පරිමිත කුලකයක් වෙන්නත් බෑ. අපරිමිත කුලකයක් වෙන්නත් බෑ. තුල්්‍ය කුලක කියන්නේ මෙන්න මේවට මෙන්න මේ විදිහට තුල්්‍ය කුලකවල ගන්න මෙන්න මේ අවයව සංඛ්‍යාව කියන්නේ දැන් අපි මේකේ පළවෙනි හරිය ගත්තේ x සමානයි ඒ කියන්නේ ඒ කුලකේ තමයි බිඳුවක් 10ක් අතර ඇති ඔත්තේ සංඛ්‍යාවනේ. එතකොට අපි ඒකේ තියෙන අවයව ටික මෙහෙම ලියා ගන්නවා. එතකොට අපි ගන්නවා මේ අවයව ගාන. මේ 1 කියන්නේ 1 2යි 3යි 4යි 5ක්. මෙතන අවයව අපිට 5ක් තියෙනවා. දැන් බලන්න මේ යටේකේ 5ක් තියෙනවද කියලා? A E එතකොට 2යි 3යි 4යි 5යි. ඔව්. එතකොට ඒකේ 5ක් තියෙනවා. හරිද? දැන් බලන්න මෙතන තියෙන සම්බන්ධය. මේ තුල්්‍ය කුලක කියලා අපි හඳුන්වන්නේ මේ යම්කිසි කුලක දෙකක අවයව ගාන සමාන වුණොත් ඒ එන සමාන වූ ගාන දෙපැත්තටම සමාන වුණොත් එන උත්තරේ සමාන නම් ඒ ගණන් දෙක සමානයි කියලා ඒ කියන්නේ කුලක දෙක එකට සමානයි කියලා ලියනවා. එතකොට මේක ලියද්දී අපි එක විදිහක් ලියනවා එකපාරට ලියන්නේ මෙන්න මේ විදිහට. ඉස්සරහින් අපි ලියනවා මේකේ නම අපි නිර්මල x කියලා අපිට නම තියෙන්නේ. එතකොට අපි ඉස්සරහ ලියන්නේ n වරහන් ඇතුලේ x කියන එක දාලා වරහන වහනවා. ඊට පස්සේ අපි ඒක සමානයි කියලා දානවා. මෙහෙම ඔයගලට විභාගෙට මෙහෙම ගානක් දුන්නොත් ඔයගලට පුළුවන් වෙනවා හදන්න. මේකේ තියෙන අවයව ටික 1 2 3 4 5. 5ක් කියලා අපිට මේ පයකට දෙන්න පුළුවන් උත්තරේ. ඊට පස්සේ දෙවෙනි ගාන ඔයගොල්ලෝ කියන්නේ n වරහන් ඇතුලේ y දානවා. වරහන් වහලා 5ක් කියලා දානවා. මොකද මෙතන තියෙන්නේ අවයව 5ක් නිසා. ඔන්න විදියට අපිට අඩුම ලේසියෙන් ඔය ගණන් හදන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු අපේ අභ්‍යාසය හදන්න. ඊට කලින් මේක අපි දාන්න ඕනේ මෙන්න මේ විදිහට. දැන් අපි හොයාගත්තා මේ දෙක එකට සමානයි කියලා. කියන්නේ අපි යටි ලියන්න ඕනේ n වරහන් ඇතුලේ x සමානයි n y වලට වරහන් ඇතුලේ y. ඊට පස්සේ ඕක අපි මෙහෙම ලියලා නිසා කියලා දාන්න ඕනේ. n වරහන් ඇතුලේ x සමානයි n වරහන් ඇතුලේ y නිසා x y එකට සමානයි කියලා අපි මෙහෙම පෙන්නන්න ඕනේ. අපි ලියලා අපි එක ගණන් හදද්දී අපි එක කතා කරලා බලමු. දැන් එහෙනම් අපි තුල්්‍ය කුලක කියන එක ගැන දන්නවා. දැන් අපිට ඒකත් කපා ගන්න පුළුවන්. හොඳයි යාළුවනේ, දැන් අපි අපේ අභ්‍යාස කරමු. අභ්‍යාස අපිට දීලා තියෙන්නේ අපේ අභ්‍යාස 22 එක අභ්‍යාස ක්‍රම අපිට මේ හදාන්න තියෙන්නේ. මේකේ අපිට මම ටග්ගාලා මේක කරන්නේ මේක කරලා අපිට පුළුවන් අපේ මේ වීඩියෝ එකේ නවත්තන්න. ඊට පස්සේ අපි අලුතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන්න. එහෙනම් අපි පටන් ගමු අපේ ගාන ලියලා. හරි, අපි පළවෙනි ගාන 22 එක අභ්‍යාස තමයි අපි කරන්නේ. ඔයගොල්ලන්ගේ 12 වෙනි පිටුවේ තමයි මේක තියෙන්නේ. හරි, එහෙනම් අපි බලමු මේ ගණන් හදලා කොහොමද අපි හදන්නේ කියලා. හරි, 22 එක අභ්‍යාස තමයි අද කරන්න යන්නේ. අද දවසේ අන්තිම කොටස. හරි, ඊට පස්සේ දැන් මේක මම හදන්නේ
පළවෙනි ගාන අපිට දීලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ යයි ඒ ගාන මේ කියන කුලක වලින් ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ පොතේ හරි කොහෙද හරි ලියා ගන්න. ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ දැන් යන ගාන මේ පහත දක්වා ඇති කුලක වලින් පරිමිත කුලක හා අපරිමිත කුලක වෙන් කර ලියන්න කියලා තමයි කියන්නේ. මේක මම ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ දැන් පෙන්නයි. ඒක නිසා මම මේක ආයි ලියන්න යන්නේ නැහැ. ඒක නිසා මම මේක කල්කල උත්තර ටික විතරක් ඔයගොල්ලන්ට කියන්නම්. හරි. මම මේ පැත්තේ ලියන්නම් පරිමිත කුලක කියලා මේ පැත්තේ ලියන්නම්. පරිමිත කුලක මේ පැත්තේ ලියලා එහා පැත්තේ මම අපරිමිත කුලක ලියන්නම්. හරිනේ. එතකොට ඔයගොල්ලෝගේ ස්ක්‍රීන් එකේ තාම යන්නේ ඒ ගාන තමයි. හරි. දැන් ඔතන පළවෙනි ගාන දැන් ඔයගොල්ලෝගේ ස්ක්‍රීන් එකේ යයි පළවෙනි එක දීලා තියෙන්නේ. A සමානයි 0 සිට 57ක් 5 ගුණාකාර කියලා දීලා තියෙනවා. එතකොට ඒ ගාන ගත්තොත් ඒක අපිට ගන්න පුළුවන් වෙනවා පරිමිත කුලක ගණයට. මොකද ඒක අපිට පරිමිත කුලක කියලා මම ඔයගොල්ලන්ට කලින් කියලා දුන්නා. පරිමිත කුලක කියලා කියන්නේ අපේ දැන් කුලකයක් ගත්තොත් ඒකේ අවයව ස්ථීර, ඒ කියන්නේ නියත කියන ඒවා තමයි අපි පරිමිත කුලක කියන්නේ. කියන්නේ නියතවම මෙත බිඳුවේ ඉඳන් 50 දක්වාම තියෙන ඒ වගේ නිශ්චිතවම අපිට හොයාගන්න පුළුවන් දේවල් අපි පරිමිත කුලක ගණයට අයිති වෙනවා. ඊට පස්සේ අපරිමිත කුලක කියලා කියනවා යම් කිසි කුලකයක අවයව නිශ්චිත සංඛ්‍යාවක් නෙවෙයි. ඒ කියන්නේ අසීමිත දේවල් වලට අපි මේ අපරිමිත කුලක කියලා කියනවා. හරි. දැන් මෙතන පළවෙනි එක ගත්තොත් ඒකේ තියෙන්නේ A සමානයි 0 සිට 50 5 ගුණාකාර කියලා. එතකොට මේ ගාන ගත්තොත් මේක අපිට එන්නේ පරිමිත කුලක ගණයට. මම මේකේ නම විතරක් මෙතනින් මෙහෙම ලියා ගන්නම්. හරි. ඊට පස්සේ දෙවෙනි එක ගත්තොත් B සමානයි නිකිල කියලා දීලා තියෙනවා. නිකිල කියන්නේ මොනවද කියලා කිව්වොත් ඔයගොල්ලෝ මතක ඇති මෙන්න මේ වගේ සරල රේඛාවක් ඇදලා 1 2 3 ඔන්න ඔය වගේ සරල රේඛාවක් ඇදලා මේ සදිශ සංඛ්‍යා කියන පාඩම ඔයගොල්ලන්ට මතක ඇති. ඒක තිබ්බා. එතකොට මේකෙදි මෙතන තියෙන නිකිල කියලා. එතකොට අපිට නිකිල ඕන තරමක් ගන්න පුළුවන්. නිකිල ඍණ සංඛ්‍යා තියෙනවා, ධන සංඛ්‍යා තියෙනවා. ඒතර ඕන තරමක් ගන්න පුළුවන්. එතකොට ඒක අපිට ගන්න බෑ පරිමිත කුලක ගන්න. මොකද අපිට ඒක නියතයෙන් කියලා නෑ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන නිකිල සංඛ්‍යාව කියලා කියලානේ. එහෙම කියලා නෑනේ අපිට. එතකොට අපි ගන්න එක අපරිමිත කුලක ගණන් තමයි අයිති වෙන්නේ B එක. ඊට පස්සේ C ගත්තොත් බිංදුව හා එක පමණක් යොදාගෙන ලියන හැකි සංඛ්‍යා. බිංදුව එකයි යොදාගෙන ලියන්න පුළුවන්, 1 ලියන්න පුළුවන්, 10 ලියන්න පුළුවන්, 100 ලියන්න පුළුවන්, 10,000 ලියන්න පුළුවන්. ඊට පස්සේ 10,000 ලියන්න පුළුවන්. ඒ වගේ ගොඩක් සංඛ්‍යා මේ එකක් බිංදුවක් යොදාගෙන ලියන්න පුළුවන්. එතකොට ඒකත් එන්නේ අපරිමිත කුලක ගණයට. හරිනේ. ඊට පස්සේ D සමානයි 25265 සංඛ්‍යාව සෑදී ඇති ඉලක්කම්. මේ බලන්නකෝ 25265 කියන සංඛ්‍යාව සෑදීලා තියෙන ඉලක්කම් ගැන ඉලක්කම් ටික තමයි අපිට කියන්නේ. මොකක්ද මේක ඉලක්කම් ටික? 2 තියෙනවා, 5 තියෙනවා. ආයි 2 ගන්න බෑ අපිට. 6 තියෙනවා, 5 තියෙනවා. දැන් ඒකවල ඒක අපිට නිශ්චිතව කියන්න පුළුවන් මේ ඉලක්කම් ටික තියෙන්නේ කියලා. එතකොට ඒකයි වෙන්නේ මෙතෙන්දී කියන්නේ D අයිති වෙන්නේ පරිමිත කුලක ගණයට. මම මේක මතක ගන්න. හරි. ඊට පස්සේ E අපේ අන්තිම ඒ ප්‍රශ්න අන්තිම ගාන E සමානයි ප්‍රථමක සංඛ්‍යා නොවන ධන නිකිල. ඒ කියන්නේ ප්‍රථමක සංඛ්‍යා නොවන ධන නිකිල කියන්නේ ධන නිකිල කියලා කියනවා අපි බිංදුව ඉඳන් ඉදිරියට තියෙන සංඛ්‍යාවලට. එතකොට මේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ ඔයගොල්ලෝ 1 3 5 ඔය ටිකනේ මේ ප්‍රථමක සංඛ්‍යා නේව නොවන සංඛ්‍යා. එතකොට ඒ කුලකේ ගත්තොත් අපිට නිශ්චිතව කියන්නේ පොත ඉඳන් පොතට මේක ලියන්න ඕනේද කියලා. ඒක නිසා ඒකත් අයිති වෙන්නේ නැහැ පරිමිත කුලක ගණයට. ඒකට ඒක අපරිමිත කුලක ගණයට තමයි අයිති වෙන්නේ. ඒකට E එන්නේ මේ පැත්තට. හරි. දැන් බලන්න ඔයගොල්ලන්ට ආපු උත්තර ටික හරිද කියලා. මේක තමයි එන්න ඕනේ පරිමිත කුලක ගණයට. A කුලක එන්න ඕනේ, B කුලක එන්න ඕනේ, අපරිමිත කුලක ගණයට B කුලක එන්න ඕනේ, C කුලක එන්න ඕනේ, E කුලක එන්න ඕනේ. ඔය ටික බලන්න ඔයගොල්ලන්ට ආපු උත්තරේ. හරි. එහෙනම් අපි දෙවනි ගානට යමු. දෙවනි ගාන ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ පෙන්නයි. ඒක පොඩ්ඩක් මෙතන ලියන්න අමාරුයි ඔක්කොම ගණන් ටික. ඒක නිසා ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ ඒකයි ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් කොහේ හරි ලියා ගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ අච්චු පොතක් තියෙනවා අච්චු පොතේ ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් බලා ගන්න.
හරි මම මේකේ දැන් අපිට තියලා තියෙන මේ පහත් දක්වා ඇති එක් කුලකයේ අවයව සහිතව ලියා දක්වා ඒ සම කුලක හා තුල්‍ය කුලක ඉවර සියල්ලම ලියා දක්වන්න කියලා. හරි. දැන් මේක ලියන්නේ මට මේක ලියන්න වෙන්නේ මෙතන ඉඳමදි නිසා මම මේකේ අවයව ටික මෙහෙම ලියාගෙන ගිහිල්ලා මම දෙපැත්තේ ලියන්නම් සම කුලකයි මේ තුල්‍ය කුලකයි ටික. හරි. මම මේකේ පළවෙනි එකට අපිට දීලා තියෙන්නේ ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ යයි. පළවෙනි අරම දීලා තියෙනවා p කුලකේ අපිට මේ ලියන්න කියන්නේ මේ දෙවෙනි ගාන. p කුලකේ අපිට ලියන්න කියනවා 10ට අඩු තුනෙහි ගුණාක තුනෙහි ධන ගුණාකාර. එතකොට මේකට අයිති වෙනවා සංග්‍රහණය කරලා මම පොඩියට ලියා ගන්න මොකද ඉඳමදි වෙන නිසා p සමානයි සංග්‍රහණය කරලා ඒක ලියන්න ඕනේ 10ට අඩු තුනෙහි ගුණාකාර. මොනවද? 3 6 ඊට පස්සේ 9 ඔන්න ඔය ටික තමයි එතෙන්ට අයිති වෙන්නේ. ඊට පස්සේ q සමානයි. එතකොට එතෙන්ට අපි අහලා තියෙන්නේ සවස කියන වචනේ හැදිලා තියෙන අකුරු. හරි. ඒකත් දැන් ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ ප්‍රශ්නේ සයන්නයි වයන්නයි තමයි හැදිලා තියෙන්නේ. සවස කියන්නේ තව සයන්න කියන එක අපි ගන්න නෑ. එකපාරක් අපි මෙතන ලියමු නිසා. ඊට පස්සේ r සමානයි තියෙන්නේ බිංදුවේ සිට 10 දක්වා ඔත්තේ සංඛ්‍යා. හරි. බිංදුවේ සිට 10 දක්වා ඔත්තේ සංඛ්‍යා මොනවාද? 1 ඊට පස්සේ 3 5 7 9 ඔන්න ඔය ටික තමයි 1 සිට 10 දක්වා තියෙන මේ සංඛ්‍යා කියන්නේ මොන සංඛ්‍යාවද? මේ ඔත්තේ සංඛ්‍යා ටික. හරි. ඊට පස්සේ s සමානයි ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේයි 3693 සංඛ්‍යාව සෑදිලා ඉලක්කම්. මේක සෑදිලා තියෙනවා 3ෙන් සෑදිලා තියෙනවා 6ෙන් හැදිලා තියෙනවා 9ක් මේකේ තියෙනවා. හරි. ඊට පස්සේ මේ ආයි 3ක් තියෙන එක අපි ගන්නෙ නෑ. මේකට මම ක්‍රමානුව දා ගන්නත් ඕනේ. හරි. ඊට පස්සේ t ගත්තොත් t කුලකේ අපිට ලියන්න කියලා තියෙන්නේ ඉංග්‍රීසි වලියේ ස්වර අකුරු. ඉංග්‍රීසි වලියේ ස්වර අකුරු ටික මම දැන් කියන්නම්. a e i o u කියන එක තමයි ඉංග්‍රීසි වලියේ ස්වර අකුරු වෙන්නේ. ඒතකොට ඒකත් දැන් මම ලියාගත්තා. ඊට පස්සේ b අපිට දීලා තියෙනවා පවන වචනේ සෑදිලා තියෙන අකුරු. පවන කියන වචනේ සෑදිලා තියෙන අකුරු තමයි අයන්නයි වයන්නයි නයන්නයි. ඔන්න ඔය ටික තමයි පවන කියන වචනේ හැදිලා තියෙන්නේ. දැන් මෙතන අපිට කියන්නේ මේකේ කියනවලු ඇතුලේ මේ සමකුලක කියනවලු ඊ වගේම තුල්‍ය කුලක කියනවලු. ඒ කියන කුලක ටික මේ අයිනේ මම ලියන්න. මේකේ තියෙන කුලක ටික හොයන්න තමයි කියන්නේ මේ සමකුලකයි තුල්‍ය කුලකයි. මම මේ පැත්තේ ලියන්න සමකුලක ටික. හරි මම මේ පැත්තේ සමකුලක ටික ලියන්න. මේ පැත්තේ මම තුල්‍ය කුලක ටික ලියන්න. හරි. දැන් මම මේ පැත්තේ සමකුලක ලියනවා මේ පැත්තේ තුල්‍ය කුලක ලියනවා. දැන් මෙතන කියන සමකුලක තමයි අපි දැන් සමකුලක ටික මුලින්ම හොයලා ඉමු. මම මේක පොඩ්ඩක් දෙහින් ලියා ගන්න. තුල්‍ය කුලක. හරි. දැන් ඊට පස්සේ මෙතන තියෙන සමකුලක ගත්තොත් සමකුලක කියලා අපි කියනවා මේ දැන් මේ කුලකයේ අවයව එකට සමාන. කියන්නේ දැන් මේ කුලකයේ තියෙන අවයව තියෙනවනේ ඒ අවයව තවත් කුලකයේ අනිත් කුලකයේ අවයව වලට සමාන නම් ඒක අපි කියනවා සමකුලක කියලා. ඒක දැන් මම කලින් කියලා දුන්නා. දැන් බලන්න p ගත්තොත් p වල 3 6 9. දැන් බලන්න අපිට 3 6 9 කියලා එකක් තියෙනවද කියලා. ඔව් මෙන්න මෙතන 3 6 9 කියලා එකක් තියෙනවා. එතකොට මේක තමයි එක සමකුලකයක් වෙන්නේ. හරිනේ. ඊට පස්සේ බලන්න s යි p යි 3 6 9 දෙකක් ලියවිලා දෙන්නගෙම ලියවිලා තියෙනවා. ඒතකොට ඒක අපි කියනවා සමකුලක කියලා. සමකුලක වල ලියද්දී මෙහෙමයි ලියන්නේ p ඒ කියන්නේ ඉස්සරහ තියෙන නම ඒ කියන්නේ කුලකේ නම ඉස්සරහ ලියලා සමාන ලකුණු දාලා ඊළඟ කුලකේ නම ලියනවා. p සමානයි s සමකුලකයක්. හරිනේ. ඊට පස්සේ තව බලමු අපි සමකුලක කියනවද කියලා. q ගත්තොත් සම වලට සයන්නයි වයන්නයි තියෙන වෙනේව නැහැ මෙතන. එතකොට ඒක ගන්න බෑ. ඊට පස්සේ r ගත්තොත් 1 3 5 7 9 කියන ඉලක්කම් මෙතන කොහෙවත් ආයි ලියවිලා නැහැ. s ගත්තොත් 3 6 9 ඒක අපි දැන් ලියුවනේ. ඊට පස්සේ a e i o u මෙතන කොහෙවත් නැහැ. පවන කියන වචනේ පවන කියන අකුරු කොහෙවත් මෙතන ලියවිලා නැහැ. එතකොට මේකේ තියෙන සමකුලකයේ වෙන්නේ මේක විතරයි. හරිනේ. ඊට පස්සේ දැන් අපි බලමු මෙතන තියෙන තුල්‍ය කුලක. තුල්‍ය කුලක
හොයාදී අපි ඔයගලන්ට මතක ඇති අපි මෙන්න මෙහෙම ලියනවා n වරහන් ඇතුලේ නම දානවා මේ කුලගේ p සමානයි මේකේ තියෙන ඉලක්ක ටික මම මේ පොඩ උඩින් ලියාගෙන නැත්නම් ඔයාලට පැටලෙයි. තුල්ලේ කුලක මම මේ පැත්තේ ලියන්නේ. දැන් එතකොට n වරහන් ඇතුලේ මේකේ නම දාලා අපි මේක තියෙන අවයව ගාන මෙතන ලියනවා. මෙතන දැන් අවයව කීයක් තියෙන්නේ? 1 2 3ක් තියෙන්නේ. එතකොට ඉස්සරහින් අපි 3ක් කියලා ලියනවා. ඊට පස්සේ දෙවෙනි ගත්තොත් ඒකේ නම ලියන්න ඕනේ n q වරහන් වහලා සමානයි 1 2 දෙකක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ තුන්වෙනි එක ගත්තොත් r නම ලියා ගන්න ඕනේ n වරහන් ඇතුලේ r සමානයි මෙතන තියෙන අවයව ගාන 1 2 3 4 5ක් තියෙනවා. එතකොට මෙතන 5ක් කියලා අපි ලියනවා. ඊට පස්සේ මෙතන s ගත්තොත් s සමානයි මේකේ නම ලියා ගන්නවා n වරහන් ඇතුලේ s කියලා ලියාගෙන සමානයි මේකේ තියෙන අවයව ගාන 3. ඊට පස්සේ t වරහන් නම ලියා ගන්නවා n වරහන් ඇතුලේ t වරහන් වහලා සමානයි 1 2 3 4 5ක් තියෙනවා. මෙතන 5ක් කියලා මම මේක ලියා ගන්නවා. ඊට පස්සේ v ගත්තොත් කවණ කියන වචනේ සෑදලා තියෙන විදිහ ඒක එතකොට n නම ලියා ගන්නවා v කියලා. ඒක ඉස්සරහින් අපේ මේක තියෙන ඉලක්කන් ටික මේ අවයව ටික ගාන බලනවා 1 2 3ක් තියෙනවා. දැන් බලන්න මෙතන අපි දැන් මේකේ අවයව ටික අවයව වල ගාන මේ අයිනේ ලියාගෙන තියෙනවා. දැන් බලන්න මෙතන අයිනේ එකතු වෙච්ච මේ ගානට සමාන ඒ ගානන් සමාන වෙන ඒවා තියෙයිද? හරි. ඔයගොල්ලෝ බලන්න මේ තුනක් තියෙනවා මෙතනක් තුන තියෙනවා මෙතනක් තුන තියෙනවා. දැන් එතකොට ඔය තුනෙන් අපිට තුන්ලේ කුලක ගොඩ ගන්න පුළුවන්. කොහොමද? දැන් මේ එක තුනක් තියෙනවා p කුල මේ තුන ඒවා දෙකක් තියෙනවා. මම මුලින්ම දෙකක් ගන්න මේක පොඩ්ඩක් අයින් කරලා මේ දෙක ගත්තොත් එතකොට ඒකේ නම් දෙක අපි මතක ලියා ගන්න ඕනේ p සහ s කියන දෙක තමයි මෙතන තියෙන්නේ. මේ බලන්නකො p සහ s කියන කුල මේ කුලක දෙක තමයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට ඒ දෙකේ නම මම මේව තුන්ලේ කුලක විදිහට ලියා ගන්න මේ පැත්තේ. හරිද? මම මේක පොඩ්ඩක් මෙහෙම වෙන් කරගන්න. ඔයාලා පේන ඇති අයිනේ. හරි. ඊට පස්සේ මේක එතකොට අපි ලියන්නේ මේ තුන්ලේ කුලක ලියද්දි මෙන්න මේ විදිහේ මේක තමයි භාවිත කරන්න මම මෙතන පොඩ්ඩක් ඒක ඇඳලා පෙන්නනවා. තුල්ලේ කුලක ලියද්දි ඒකට මෙන්න සමාන ලකුණ නෙමෙයි දාන්නේ. ඔව් උදාහරණ විදිහට මේ දෙකම ගන්න ps p ලියලා මේ සමාන ලකුණ අපි මේ සමකුලක ලියද්දි දැන් සමකුලක ඊට පස්සේ අපි කලින් ඉගෙන ගත්ත පරිමිත කුලක අපරිමිත කුලක වලට මේ විදිහ සමාන ලකුණ තමයි දැන්නේ. ඒ මේ තුල්ලේ කුලක ලියද්දි මේ ලකුණ නෙමෙයි දාන්නේ. මෙන්න මේ විදිහේ ලකුණ. ඔයගලන්ට පේන වෙයි ටික පැහැදිලිව මේ විදිහට තමයි ඔයගලන්ට මේ ලකුණු මම පොඩ්ඩක් ලොකුට ලියන්න. ඔන්න ඔය විදිහට නිකන් රැල්ලක් වගේ මෙහෙම යන්න ඕනේ. ඒ වගේ ලකුණක් තමයි අපි මෙහෙම දාන්නේ. මේකෙන් කියන්නේ p තුල්යයි s ට. අන්න ඒක තමයි මෙතනින් කියන්නේ. එතකොට මේ ලකුණ අපි අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. අපේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් තුල්‍ය කුලක නම් ගන්න කියලා මෙතන. එතකොට අපි සමාන ලකුණ දැම්මොත් අපේ උත්තරේ වැරදි වෙනවා. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ මෙතෙන්ට p මේ තුල්යයි කියලා පෙන්නන්න මේ ලකුණම පාවිච්චි කරන්න. හරි. එහෙනම් අපි බලමු මේක මෙතනින් අපි දැන් මෙතන තියෙන තුල්ලේ කුලක ටික ලියාගෙන යන්න. හරි. තුල්ලේ කුලක තමයි අපි දැන් එකක් හොයාගන්න ps දෙක අරමක් ලකුණු දැම්මා. මේ විදිහට ලකුණු දාලා ලියා ගන්නවා. ඊට පස්සේ දෙවෙනි විදිහට අපිට ගන්න පුළුවන් තව කීයද? ඔව්. දැන් මේ දෙක අපි ලිව්වා. දැන් අපි ලියමු මෙතන තියෙනවනේ. දැන් අපි මේ තුන අයින් කරලා මේ දෙක ගමු. මේකේ තියෙන s සහ v. එතකොට මේ දෙකත් අපි ලියා ගන්නවා s තුල්යයි v ට. හරි. ඊට පස්සේ මේ දෙකක් හරි. දැන් අපි දැන් s දෙපැත්තම ලියුවනේ. මේ දෙන්නම අපි සමාන කරගෙන නැහැ. මේ දෙන්නම සමාන කරගන්න ඕනේ p තුල්යයි v කියලා. ඒ කියන්නේ p තුල්යයි v ට. හරිනේ. ඔන්න ඔක තමයි අපේ තියෙන එතන තියෙන ටික තවත් තියෙනවා. බලන්න කොහොමද? දැන් මෙතන පහක් තියෙනවා. මෙතනත් ඕගලන්ට පහක් තියෙනවා. දැන් බලන්න r උයි t වලයි මේ පහ දෙපැත්තෙම තියෙනවා. එතකොට අපි ගන්නවා r තුල්යයි t ට. මෙන්න මේ විදිහට ලියන්නේ r තුල්ය කියන ලකුණ දානවා t ට. ඔන්න ඔක තමයි අපි දෙන උත්තරේ. හරි. දැන් බලන්න ඔයගොල්ලෝ මේ ගාන හැදුවා නම් මේකට ආපු උත්තර ටික හරිද කියලා. ඊට පස්සේ අපි යමු අපේ හතරවෙනි නෙමෙයි තුන්වෙනි ගානට. අපිට අදාළ මේක මකා ගමු.
දීලා තියෙන්නේ පරිමිත කුලක සඳහා උදාහරණ තුනක් කියන්න කියලා. පරිමිත කුලක කියන්නේ බිඳුවේ ඉඳන් අර මේ නියත ගානකට කියන ඒවා. ඒවා අපි ලියමු. අපි A කියලා දාමු කුලකයක් සමානයි සංගල වර්ණයක් දාලා බිඳුවේ සිට අපි මෙහෙම නිකන් ලියමු. ඒක අපිට හිතලා ලියන්න පුළුවන්. 10 දෙක ඇති මම මේක එක ගාන ලියනවා. ඔයගොල්ලෝ ඉතුරු දෙක ගෙදරින්දා ලියනවා. අපේ පේජ් එක පොඩ්ඩක් දික් වෙන නිසා. ඒක නිසා ඔයගොල්ලෝ මම මේ හැම තුන්වෙනි ගානට එක ගාන ලියන 4 5 ගානන් වලට එක ගාන ලියන්න. ඔයගොල්ලෝ ඉතුරු තව තුනක් අහලා තියෙනවා. ඉතුරු දෙක ඔයගොල්ලෝ කඩියෙන් ගෙදරින්දා ලියන්න. ඒක ඇති ප්‍රථමක සංඛ්‍යාව. මම එකක් ලිව්වා. ඔයගොල්ලෝ ඉතුරු එක ලියන්න. හරි ප්‍රථමක සංඛ්‍යා වරහන දැන් මේක පොඩ්ඩක් පැහැදිලි නැතුව ඇති. ඊට පස්සේ ඔන්න ඔබ තමයි තුන්වෙනි ගාන ඉතුරු උත්තර තව දෙකක් ලියන්න තියෙන. ඒ දෙක ඕගොල්ලෝ ගෙදරින්දා ලියන්න. මම ඊළඟ වීඩියෝ එකේ බලන්න. හරි. ඊට පස්සේ දැන් එහෙනම් ඊළඟ හතරවෙනි ගාන ගියාම මම මෙතනම හතරවෙනි ගානක් හදන්න. හතරවෙනි ගාන අපි අහලා තියෙන අපරිමිත කුලක සඳහා උදාහරණ තුනක් ලියන්න කියලා. අපරිමිත කුලක කියන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මොකද්ද? අපි ගමු එකක් දාලා B කියලා ගමු. සමානයි අපරිමිත කියන්නේ අපිට නිශ්චිතවම කියන්නේ මේ කොතන ඉඳන් කොතන ලියන්න ඕනද කියලා. කියන්නේ ඒකේ තියෙන කුලකය අනියත එකක් තමයි ඒක කියන්නේ. කියන්නේ කොච්චර කොතන ඉඳන් කොතනද කියලා අපිට දීලා නැහැ. ඒවට අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. නිකන් අපිට ලියන්න පුළුවන් සම චතුරාශ්‍ර සංඛ්‍යා කියලා අපිට මෙහෙම නිකන් ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මේක අපිට මේ බලන්න මෙතන අපිට දීලා නැහැ කොතන ඉඳන් කොතන ලියන්න කියලා. සම චතුරාශ්‍ර සංඛ්‍යා විතරයි ලියලා තියෙන්නේ. ඒතර අපිට ඇති වෙනකන් ලියාගෙන යන්න පුළුවන්. දැන් මෙතන බැලුවා තියෙම බිඳුවේ සිට 100 දක්වා තියෙන සම චතුරාශ්‍ර සංඛ්‍යා කියලා. අපි ලියන්නේ බිඳුවේ ඉඳන් 100 දක්වා තියෙන සම චතුරාශ්‍ර සංඛ්‍යා විතරයි. හරි. අන්න ඒක නිසා ඔයගොල්ලෝ ඒ වගේ මතක තියාගන්න. ඉතුරු ඒකට තව දෙකක් අහන ඒ දෙකත් ඔයගොල්ලෝ ගෙදරින්දා තනියෙන් ලියන්න. හරි. එහෙනම් මම යනවා පස්වෙනි ගාන හදන්න. පස්වෙනි ගාන අපිට දීලා තියෙන්නේ ඔයගොල්ලෝගේ ස්ක්‍රීන් එකේ දැන් පෙන්නවනේ මේ ප්‍රශ්න ඔක්කොම. දෙක වරහන් ඇතුලේ සංගල වරහන් ඇතුලේ 2 3 කුලක සඳහා කුලකයේ සඳහා තුල්‍ය කුලක තුනක් ලියා ගන්නවාට කියලා. හරි. දැන් මේකට තුල්‍ය කුලකය ලියුවොත් මේ 2 3 කියන සංඛ්‍යාවට තුල්‍ය කුලක තමයි දැන් පොඩ්ඩයි. තුල්‍ය කුලක කියන්නේ මොනවද මම මෙහෙම ලියන්න. දැන් අපි ගමුකෝ මේ කුලකේ A කියලා නෑ. දැන් අපි A විතර ලියුවානේ. අපි ගමු R කුලකය කියලා. R කුලකය අපිට දීලා තියෙනවා මොකද්ද 2, 3 කියලා අපිට මෙතන කුලකේ දීලා තියෙනවා. එතකොට අපි ඊළඟට R S කියලා ගමු ඊළඟ කුලකේ. මේකට තුල්‍ය කුලකයක් අපිට ලියන්න කියලා තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ මේකේ තියෙන ඉලක්කම් මේ තුල්‍ය කුලක වලදී අපි සාකච්ඡා කරන්නේ මේකේ තියෙන මේ දෙකේ ගාන. ඒ කියන්නේ මේ කුලකයේ තියෙන අවයව වල ගාන තමයි එක මේ අවයව ගාන තමයි අපි ඉස්සරහින් ලියන්නේ. කොහොමද නම ලියා ගන්න නම ලියා ගන්නවා R බලන්න ඇතුලේ R දාලා ඉස්සරහින් 2 කියලා ලියා ගන්න. උතන මෙතන අවයව 2යි තියෙන්නේ. ඊට පස්සේ දැන් ඒ වගේම අවයව 2ක් තියෙන අපිට වෙන ඕනම කුලකයක් ගන්න පුළුවන්. හරි. මොනවද මේ කුලක කියන්නේ? අවයව 2ක් විතරක් තියෙන අපිට ගන්න පුළුවන් 25 යන සංඛ්‍යාව සෑදී ඇති ඉලක්කම් කියලා අපිට මෙහෙම දාන්න පුළුවන්. කියලා අපිට මෙහෙම සංගලවන දාලා මෙහෙම ලියන්න පුළුවන්. දැන් බලන්න. දැන් මම මේක අවයව විදිහට ලියාගත්තොත් S සමානයි 25 යන සංඛ්‍යාව සෑදී ඇති ඉලක්කම්. එතකොට මොනවද මෙතන තියෙන ඉලක්කම් 2 5. දැන් බලන්නකො මෙතන තියෙන ඉලක්කම් 2යි. එතකොට අපිට මේක ගන්න පුළුවන් නම ලියනවා n වරහන් ඇතුලේ s කියලා නම දාගන්නවා. ඊට පස්සේ අපි මේක සමාන කරනවා 2 කියලා. දැන් බලන්නකො මේකේ අවයව ගාන එකට සමානයි. දැන් එතකොට මෙහෙම තිබ්බට අපි මේක මදි. මේක අපි දැන් පෙන්නන්න ඕනේ මේක මෙහෙම සමාන වුණා කියලා. කොහොමද අපි මේක පෙන්නන්නේ? මම මේක පොඩ්ඩක් මතාගෙන උඩින් ලියා ගන්න. දැන් මේක අපු අවයව ගාන 25ක් වෙන සංඛ්‍යාවක්. 2 5 කියන ඉලක්කම් ටික තමයි අපිට ආවේ. හරි. දැන් මේක පෙන්නද්දි මම කිව්වා ඔයගලට
මේ ගාන හදද්දි මේක පෙන්නද්දි එක ලකුණක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ R තුල්යයි මෙන්න මේ ලකුණ වැදගත් R තුල්යයි S. ඔන්න ඔක තමයි අපිට එන්න ඕන උත්තරේ. හරි. ඔන්න ඔය විදිහට අපිට මේක සුළු කරලා දාන්න පුළුවන්. එතකොට ඔයගලන්ට තව තුනක් මේ තව දෙකයි ඔයගලන් ලියන්න තියෙන. මේ දෙක ලියලා ඔයගොල්ලෝ ඔයගලන්ට හදන්න පුළුවන්. ඊට වගේම කියන්න ඕනේ ඔය විදිහට අපේ පාඩම ඉවර වෙනවා කියලා. හරි. ඔන්න ඔය තමයි අපේ උත්තරේ ඉතුරු දෙක. ඔයගොල්ලෝ තනියෙන් ගෙදරට වෙලා හදලා ඔයගලන්ට පුළුවන් මගේ Facebook group එකක් තියෙනවා. ඒකට යන්න ඔයගලන්ට search කරන්න තියෙන්නේ experts group කියලා. ඔයගලන්ට Facebook එකේ search කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකට ගිහිල්ලා ඔයගලන්ට post එකක් විදිහට මේකට උත්තරේ දාන්න පුළුවන්. එතකොට ඔයගලගේ fan කට්ටිය ගොඩක් වැඩි වෙනවා. ඔයගලගේ දැනුමත් ඒකෙන් වර්ධනය වෙනවා. අනිත් වගේ අපි කමෙන්ට් එකක් දාන්න ඔයගලන්ට ඔයගලගේ උත්තරේ හරිද වැරදිද කියලා. ඒක නිසා අනිවාර්යෙන් මේ ගණන් ටික ඉතුරු ගණන් ටික හදලා Facebook post එකක් විදිහට දාන්න. ඔයගලන්ට මම link එක පල්ලෙහා description එකේ දාලා තියන්න. ඒ වගේ මගේ channel එකට ගියත් අර මේ channel art එක තියෙන තැන ඔයගලන්ගේ link එක දාලා තියෙනවා. ඒකට ගිහිල්ලා බලන්න පුළුවන්. පල්ලෙහා description එකේ ඇති link එක. ඒකට ගිහිල්ලා Facebook group එක බලලා ඒකට සම්බන්ධ වෙලා මේ විදිහට ඔයගලන්ට පුළුවන් මේකට උත්තරේ ඔයගලන්ට post එකක් විදිහට දාන්න. අදම ගිහිල්ලා ඒකට group එකට සම්බන්ධ වෙන්න. අපි ඒක group එකක් හදලා තියෙනවා ඔයගොල්ලෝ වෙනුවෙන්. එහෙනම් අදට අපේ වීඩියෝ ඉවර වෙනවා. මේ ටික තමයි අපිට ආපු උත්තරේ සහ අපේ පාඩම ඉවරයි. ඉවර නෑ. තව අපිට කොටස් වශයෙන් තව ටිකක් තියෙනවා. ඒ ටික අපි ඉක්මනට මම වීඩියෝ එකක් කරලා දානවා අනිත් හෙට වෙද්දිම. ඒක නිසා ඔයගොල්ලෝ මේ පාඩම පොඩක් දිග නිසා තමයි මේ කොටස් වශයෙන් ගියේ නැත්නම් එක විදිහකට මේ පාඩමෙම ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ මේ වීඩියෝ දික් වුණාම ඔයගොල්ලන්ට එපා වෙයි මේ වීඩියෝ එක බලද්දි. ඒක නිසා අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් subscribe කරන්න comment කරලා දාන්න. ඔයගොල්ලන්ට comment කරන්න ඔයගොල්ලන්ට මොන ප්‍රශ්න තියෙනවනේ මේකේ තේරුම් නැති දේවල් තියෙනවා අනිවාර්යෙන් comment කරන්න. මගේ වගේ Facebook වල group එක follow කරන්න. ඒ වගේම මේ share කරන මේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. එහෙනම් අදට මම ගිහින් දෙන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක්.